සාදු වන්දනා පැදි පින් සිත් පවුනිවා වඳිමු නමදිමු බැති සිතින් උතුම් ශ්‍රී සම්බුදු පියා මල් මිටක් බැඳි අතදරා පුදමු පුද සුනදන නමා සාදු සාදු අපිත් නමදිමු අපේ පන්සල වන්දනා බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි. ආ මග කෙටි යා යුතු මග දුරයි. එනිසා නුවණසින් තරණය කළ යුතුයි. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද අපි TV9 අපේ පන්සල නාලිකාව ඔස්සේ ඔබේ සමීපයට ලෙන්ගතු වෙන්නේ අමුතුම මාදිලියකට. අද අපේ සාකච්ඡාව ධර්ම සාකච්ඡාවක් හැටියට ඉදිරියට ගලාගෙන යද්දී අපිත් එක්ක සහසම්බන්ධ වෙන්නේ නැත්නම් අපේ ගෞරවනීය ආරාධනෙන් වැඩම කොට වදාළේ නම කියනට අවසරයි අපේ හාමුදුරනේ ශාස්ත්‍රපති හසලක සුමිත් පණ්ඩිත හාමුදුරු තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. নমස්කාර පූර්වක ඔබ වහන්සේ අපේ නාලිකාවට පිළිගනු ලබනවා. සමාජයේ දුරාචාර අනාචාර විවිධ දෝෂාරෝපණ සහිත වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී කාලානුරූපීව ධර්මානුකූල සාකච්ඡාවක් ආරම්භ කරන්නට පසුබිම සැකසීමම අපේ හාමුදුරනේ පිනක් කොට මං සලකනවා. කොහොම වෙතත් ඔබ වහන්සේව බොහෝ අය හඳුරන්නේ හසලක කවි හාමුදුරුවෝ කියලා. අපේ හාමුදුරනේ අපේ සාකච්ඡාව අපි ආරම්භ කරමු. ඊට ප්‍රවිෂ්ටයක් හැටියට මම ආරාධනා කරන ඔබ වහන්සේට ඔබ වහන්සේ පිළිබඳව පුංචි සිහිපත් කිරීමක් කරලම අපි සාකච්ඡාවට අවතීර්ණ වෙමු. තෙරුවන් සරණයි වෙනත් චන්ද මහත්තයා. ජීවිතේ ගොඩක් බාධක මැද්දේ කාටත් ප්‍රශ්න ගැටලු ජීවිතේ එනවා. ඉතින් මේ හැම දෙයක්ම පසු කරලා අපි බුදුහාමුදුරුවෝ කියලා දුන්න ධර්මයට අනුව හැඩගැහිච්ච කෙනෙක් හැටියට සෑම විටම අපි විශ්වාස කරන්න ඕන අටලෝ දහම්. නින්දා එන්න පුළුවන්, අපහාස එන්න පුළුවන්. ඉතින් අර කතාවක් තියෙනවා මිනිස්සු අපිට ගල් ගහයි. ඒ ගල් වලින් පෙතිලිම ගල අරගෙන බට්ට පනින්න. ඒක තමයි හොඳම වැඩේ. ඉතින් මමත් ඒ වගේම දෙයක් තමයි කරේ. මටත් විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ගැටලු ප්‍රශ්න ආවා. ඉතින් මගේ Facebook ගිනිම යම්කිසි පුද්ගලයෙක් විසින් ඔහු මගේ නම භාවිතා කරලා ගැටලුවක් ඇති කරපු වෙලාවේ තමයි හදිසියෙම තමයි හසලක කවිහිමි කියන නාමය මට ලැබුණේ. ඒක හැදෙන්න බොහෝම තප්පර කිහිපයක් තමයි ගියේ. ඉතින් හසලක කවිහිමි කියන නාමය හැදුනේ මම අර කිව්වා වගේ පැතිලි ගලකින්. ඒක මං පැන්න එක්තරා අවස්ථාවක්. ඉතින් ගොඩක් කට්ටිය මේ වෙනකොට ලෝකේ රටවල් බොහෝමයක කට්ටිය මාව දන්නේ හසලක කවිහිමි කියලා. එහෙම නැත්නම් හසලක සුමිත්ත කියලා නෙවෙයි. තවත් කට්ටිය සමහර වෙලාවට හසලක හාමුදුරුවෝ කියලා ආමන්ත්‍රණය කරනවා. තවත් සමහරව සුමිත්ත හාමුදුරුවෝ කියලා ආමන්ත්‍රණය කරනවා. නමුත් අපේ ගමන තමයි වැදගත්. මම යන ගමන තමයි වැදගත් වෙන්නේ. ඉතින් අපි කාටත් බාධක, නිന്ദා, අපහාස, චෝදනා එනවා. ඒ චෝදනා ඉදිරියේදී අපි අපේ ගමන යන්න ඕන. අනුන්ගේ ප්‍රශ්න හැම එකකටම අපි උත්තර හොයන්න ගියොත් අපිට ජීවත් වෙන්න කාලෙ මදි වෙනවා. එහෙම නේද? අපේ හාමුදුරුවෝ මතු කරපු කාරණාවත් එක්ක බොහෝ කාරණා අපේ හාමුදුරනේ අපිට සාකච්ඡා කරන්නට තිබෙනවා. නමුත් කාල වේලාවත් එක්ක TV9 අපේ පන්සල නාලිකාව ඔස්සේ අපි කතා කළ යුතුම වැදගත්ම කාරණා ටික කතා කරන්න ඕන. අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ජීවිතේ ගොඩාක් බාධක කම්කටොළු ජීවිතේට බලපෑමක් කරනවා.
අපි හාමුදුරුවෝ දන්නවා මේ කොළඹ යුගයේ කවියෙක් ඉන්නවා එච්.එම්. කුරුල්ලේගම මහත්තයා. එතුමා ලියනවා මේ හිරේමල් සිනා රැලි පෙනපිඩු මිහිරිතම ගල්පර වලම හැපි හැපි බිහි කරමි මම සමතැනි තලාවල හමු වේ යලසකම නීරසයි අතරමඟ අවහිර නොදුටු බිම අපි හඳුරන්නේ. ඒ අතරමඟ බාධකයක් නොවනවා නම් ඒ ජීවිතේ සාර්ථකනේ අපි හඳුරු කියපු කාරණාවට මම ඈඳෙව්වේ. ඉතින් අපි කතා කරන්න උත්සාහ කරන්නේ අපි හඳුරන්නේ මිනිස්සු මේ ධර්මයේ පිළිබඳව අපි දහම් සාකච්ඡාවක් හැටියට කතාව ගෙන යනකොට ධර්මයේ පිළිබඳව නොදැන තමන් යන ගමන පිළිබඳව කිසිම තැකීමක් නැතුව කතා කරන හැසිරෙන අවස්ථා ගණනාවක් තියෙනවා. අපි හඳුන්නේ මේ ධර්මයේ කියලා කියන්නේ බුදුදහම කියලා කියන්නේ සද්ධාවත් ප්‍රඥාවත් දෙක එකට යන්න ඕනි ගමනක්. එහෙම නැති වුණොත් එහෙම හාමුදුරන් වහන්සේට තියෙන ගෞරවයට අතුක ගායින කොස්ස ඇඟට හේතු කරලා වඳින්න පුළුවන් සමාජයක් බිහි වෙලා තියෙනවා. අපි හාමුදුරනේ මේකට ඔබ වහන්සේට තියෙනවා මේ සමාජය අවදි කරන්න දැනෙන්න කතා කරන්න ඕන. ඔබ වහන්සේට ඒක පුළුවන්. ඒකයි අපි ඔබ වහන්සේට කතා කරේ. අපි කතා කරමු. අපි ඔබ වහන්සේ දේශනා කරන්න මේ සමාජයට කොහොමද මේ සද්ධාවයි ප්‍රඥාවයි දෙකම එකට ගෙනියන්නේ කියන කාරණාව. පින්නත් චමින්ද මහත්තයා සමාජයේ තියෙන ලොකු ගැටලුවක් තමයි ඔක. ගොඩක් කට්ටිය මේ බුදුදහම කියන එක හරියට තේරුම් අරගෙන. හේතුව තමයි අර කියනවානේ දෙවුරන් වෙහෙරට යන්න එන්න ඇති, බණත් අහන්න ඇති, පින්මදි වෙන්න ඇති, ඒකයි තවමත් සංසාර. මම චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නවා. අවබෝධ කිරීමක් නෙවෙයි දන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණාන්ත බෝධ ධර්මය මම දන්නවා. නමුත් මම ඒවා අවබෝධ කරගෙන නැහැ. එතකොට අපි බුදුදහම සහ මේ ආගම කියන එක පටලවාගෙන තමයි ජීවත් වෙන්නේ. ගොඩක් කට්ටිය Tamanට ප්‍රශ්නයක් ආපුහම විශේෂයෙන්ම අපේ තරුණ කට්ටිය ආදරයෙන් පෙරදුනහම බුදුදහම මතක් වෙනවනේ. ඊළඟට අපේ අම්මලාට බුදුදහම මතක් වෙන්නේ එක්ක ශිෂ්‍යත්වයේ. එහෙම නැත්නම් O level විභාගෙදී A level විභාගෙදී කසාදේ එහෙම ලං වෙනකොට අපේ දරුවන්ට අම්මලා තාත්තට බුදුදහම මතක් වෙනවා. එහෙමත් නැත්නම් අපි හඳුනන ලෙඩක් දුකක් හැදුනහම ඔව් අනිවාර්යයෙන්ම. ඇත්ත වශයෙන්ම අපි භාවිතාව පිළිබඳව තමයි මෙතන ගැටලුවක් තියෙන්නේ. අපේ භාවිතාව ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ භාවිතාවේ හරියට හදාගත්තොත් පින්නත් චමින්ද මහත්තයා අපිට පුළුවන් සාර්ථක ගමනක් යන්න. දැන් ඔබතුමත් බලාපොරොත්තු වෙන්නේ සතුටක්, මම බලාපොරොත්තු වෙන්නේ සතුටක්. ඔබතුමා උතන ඉඳගෙන ඉඳීමෙන් බලාපොරොත්තු වෙන්නේ සතුටක්. ඊළඟට ඔබ ගමනක් යනකොට ඔබ සතුටක් බලාපොරොත්තු වෙනවා බස් එකේ අයිනේ වගේ යන්න තිබ්බනම් නේද? එහෙම නැත්නම් දොර ගාව වගේ ජනලි ගාව වගේ යන්න තියෙනවා ඔබට සතුටක් එන්න පුළුවන්. අපේ හාමුදුරුවෝ මම බාධා කරනවා මතු කරන්න උත්සාහ කරන්නේ Taman බලාපොරොත්තු වෙන කැමැත්ත. ඔව්. ඉතින් අපි මේ භාවිතාවයේ හරියට අඳුරගත්තොත් මේක යන පැත්ත බුදුදහම කියලා කියන්නේ Tamanගේ ප්‍රශ්නයක් ආපුවාම කතා කරන තැන නෙමෙයි, එන තැන නෙමෙයි. ප්‍රශ්නයක් එන්න කලින් තමයි අපි මේ බුදුදහමට එන්න ඕන. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අප්පමාදෝ අමත පදම් පමාදෝ මච්චුනෝ පදම්. මේ ධර්මයේ තේරුම් ගන්න මහත්මයා අපිට තව දාන්න ඕනේ, කල් දාන්න ඕනේ. දැන් අපේ ගෙදර අයට මම ගොඩක් වෙලාවට කියනවා මේ පාරවත් සිල් ගන්න ඕනේ කියලා. එතකොට ගොඩාක් කට්ටිය කියන කතාවක් වෙනවා වෙසක් පොයේටම සිල් ගමු. එතකොට වෙසක් පොයේකට සිල් ගන්න එකම විතරක් අපේ උදවිය බුදුදහම කරගෙන තියෙනවා. පොසොන් පොයේට විතරක් සිල් ගන්න එක අපේ කට්ටිය බුදුදහම කරගෙන තියෙනවා. එතකොට ඔබතුමා කියව ගැටලුව තමයි අපි මේක තේරුම් ගත්ත විදිය වැරදි. බුදුදහම කියන එක තේරුම් ගත්ත විදිය වැරදි. අපි මේකේ තියෙන හර පද්ධතිය අරගෙන අපිට පුළුවන් නම් එදිනදා ජීවිතේ පටන් ගන්න. අපි කියමුකෝ බට්ටික ආහාරය අරගෙන ඒ ඉතුරු වෙච්ච ආහාර ටික Tamanට සත්භාවයෙන් දෙන්න පුළුවන් නම් තවත් සතෙකුට නේද? අපි එතනින්ම පටන් අරගෙන මේ ස්වභාව ධර්මයත් එක්ක බැඳෙන්න.
ඉතින් අපි හැම දෙයක් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම තමයි බුදුදහම කියලා කියන්නේ. අවබෝධය කියලා කියන්නේ මම මේ වෙලාවේ කතා කරනවා කියන එක සිහියක් තියෙන්න ඕන. මම මේ වෙලාවේදී මේ විදිහට වැඩසටහනක් කරනවා කියලා සිහියක් තියෙන්න. දැන් අපේ හාමුදුරුවෝ නොකියා ඉස්මතු කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජයේ නානාවිධී වයස් කණ්ඩායම් වල ඉන්න බොහෝ දෙනෙක් තමන් කවුද කියලා හඳුනාගන්නේ නැතුව ක්‍රියා කරනවා කියන කාරණාව. හරියටම හරි. ඒ කියන්නේ තමන්ට ප්‍රශ්නයක් ආපුවාම ඒ ප්‍රශ්නේ මැත්තේම නැහි ඉන්නේ. ඒ කියන්නේ මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැහැ කියන්නේ. ප්‍රශ්නය මැත්තේම නැහි ඉඳලා හරියන්නේ නැහැ. අපි ඒකෙන් එළියට ඇවිල්ලා සමහර වෙලාවට බලන්න වෙනවා. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක්ට අපි කියමුකෝ ප්‍රධාන ප්‍රශ්නේ ආදර සම්බන්ධතාවනේ. එතකොට ඒ වගේ ගැටලුවකදී ඒ ප්‍රශ්නේම ඉන්නේ නැතුව තවත් ඒ පිළිබඳව තියෙන දේවල් අධ්‍යයනය කරලා එහෙම නැත්නම් එතනින් පිටට ඇවිල්ලා මේක මොකද්ද මේකට ගන්න පුළුවන් පිළියම මොකක්ද කියලා තවත් විකල්පයක් ගැන හිතන්නේ නැතුව ඒ මැත්තේම අපි ජීවත් වෙනවා. අපේ හඳුරන්නේ දැන් අපේ හඳුර මතු කරපු කාරණාත් එක්ක මගේ ඊළඟ ප්‍රශ්නය හැටියට මම යොදාගෙන හිටපු තැනටම ඔබ වහන්සේ අවතීර්ණ වුණා. අපේ හාමුදුරනේ දැන් මේ බහුතරයක් බොහෝ අය තමන් යන්න ඕන ගමන වරදවාගෙන යනවා කියන මතය තුලයි මම මේ ප්‍රශ්නේ ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නේ. පැහැදිලි විරුතරක ඔබ වහන්සේ අපි වෙනුවෙන් අනුකම්පාවෙන් දේශනා කරාවි කියලා විශ්වාස කරනවා. දැන් වර්තමානයේ ගොඩාක් තරුණ අය ආදරය කියන එක පටලවගෙන තියෙනවා අපේ හාමුදුරනේ. ඒ ආදරය තමන් පුංචි කාලේ තමන්ව අතට අරගෙන නලෝපු අම්මා දොයි බබා බයි බබා කියලා බොහොම ආදරෙන් නැලෙව්වා. අපේ හාමුදුරුවෝ තව ඉදිරියට කවියක් දෙකක් කියලා මේක තවත් අර්ථවත් කරાવી කියලා විශ්වාස කරනකොට අපේ හාමුදුරනේ ඒ කාලේ ඔන්න බබෝ ඇතින්නියා ගල්ලරමේ සිටින්නියා කියනකොට අපි බය වුණා. දැන් සමාජය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. අපේ හාමුදුරනේ ආදරය විකෘති ආදරයක් බවට පත් වෙලා. මේ ජංගම දුරකථන සහ ඔබ වහන්සේ කියන වගේ මේ Facebook එහෙම නැත්නම් මුහුණු පොත භාවිතා කරන ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා අනවශ්‍ය දේවල් ගොඩක් සමාජයට එකතු කරන් ජීවිතයට එකතු කරන් අපේ හාමුදුරනේ මේ දැන් තියෙනවා තව මෙහෙම කරලා හොල්ල ගන්න ගේම් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඔබ වහන්සේට තියෙනවා අපේ පුංචි අනාගතේ අපේ ඉදිරිය තමයි මේ විනාශ වෙලා යන්නේ. ඔබ වහන්සේ අද කතා කරලා ඔබ වහන්සේද මේ සමාජයට කියන්න ඕනි පණවිඩය නොබියව කියමු කියන එකයි මගේ ආරාධනාව. පින්වත් චන්දු මහත්තයා මම උදාහරණයකින්ම පටන් ගන්නම්. දැන් චුට්ටේ වෙලාවකට කලින් මම ධර්ම දේශනාවක් පැවැත්වුවා සජීවීව. එක ළමෙක් අහනවා මගෙන් හාමුදුරනේ මට පාඩම් කරනව මතක හිටින්. තවත් ළමෙක් අහනවා හාමුදුරනේ මට එපා වෙලා තියෙන ජීවිතේ හිත හදාගන්න විදිහ මට කියලා දෙන්න. හරියට මේ වගේ. ડોක්ටර් කියනවා මට හාමුදුරනේ රයිස් කන්න එපා. කොත්තු කන්නත් එපා. ඕනෝට වඩා රසකාරක ආහාරයට ගන්නත් එපා. ඉතින් මං ඔකට ඇබ්බැහි වෙලා ඉන්නේ. මං ඊට පස්සේ ආයෙ ડોක්ටර්කින් අහනවා අනේ මට මේ රයිස් කන්න නැතුව ඉන්න. කොත්තු කන්න නැතුව ඉන්න. බෙහෙතක් එහෙම නැද්ද අහන. ඒ කියන්නේ තමන්ගේ හිතින් ඇති කරගත්ත දේවල් තමන්ගේ හිත් බිඳීමක් වෙන කෙනෙකුට සුවපත් කරන්න බෑ. උපදෙස් දෙන්න විතරයි පුළුවන්. ඉතින් තමන් ශක්තිමත් නම් තමන්ගේ අදිෂ්ඨානය තමන් ගැන විශ්වාසයක් තියෙනවා නම් තමන්ට ගමනක් යන්න පුළුවන්. ඊළඟට තමයි අර ළමයෙක් අහනවා මගෙන් මේ පාඩම් හිටින්නේ නැහැ. එතකොට ෆෝන් එකක් ළඟ තියාගෙන ලැප්ටොප් එකක් ළඟ තියාගෙන අනවශ්‍ය දේවල් ඔළුවේ පුරවගෙන බණක් ඇහුවත් මතක හිටින්නේ. ඒක තමයි ඇත්ත. ඉතින් ඒක නිසා අපි මේ භාවිතයේ පිළිබඳව මේ ධර්මයේ පිළිබඳව අවබෝධයක් තියාගෙන කටයුතු කරනවා නම් අපිට පුළුවන් ජීවිතේ ජය ගන්න. ඒක මුල ඉඳලම බුදුහාමුදුරුවෝ කියනවානේ. බුදුහාමුදුරුවෝ ධම්මපදයේ ඉඳලම බුදුහාමුදුරුවෝ අපිට මේ දේවල් උගන්වලා තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ උගන්වපු දේවල් අපි හිතට ගන්න නැතිව අපි ඒකෙන් එළියට ඇවිල්ලා ඊට වඩා සරල දෙයක් අපි හොයන්න හදනවා. ඒක වෙන කෙනෙක්ගෙන් ලබන්න හදනවා. නමුත් තමන්ගේ විශ්වාසය
ගැන හිතන්නේ නැතිව වෙන කෙනෙක්ගේ ආදර්ශයකින් වෙන කෙනෙක්ගේ උපදේශයකින් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න බෑ. ලංකාවේ ඉන්න කෝටිපතියෝ තමන්ම තමයි ගොඩනැගිලා වෙන කෙනෙක් දිහා ගොඩනැගීගෙන ආවේ නැහැ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් වෙන්න ඕන අපේ ගමන සාර්ථකව ඉදිරියට යන්න. එතකොට අපිට පුළුවන් හොඳ බෞද්ධ නැත්නම් බෞද්ධ දර්ශනය අනුගමනය කරන පුද්ගලෙක් හැටියට අපිට කටයුතු කරන්න. ඔව් අපේ හාමුදුරනේ දැන් අපේ හාමුදුරෝ මේ සාකච්ඡාව කරනකොට කියන වචනවල ඒ වගේම ඔබ වහන්සේ දක්වන ආකල්ප තුලත් හඬ ඇහෙනකොට පවා අපිට යම්කිසි නිවීමේ ස්වභාවයක් දැනෙනවා. ඊළඟට කියන කාරණා පිළිබඳව නිර්වුල් දැනුමක් ඇති වෙනවා. දැන් මේක වුණත් මේ වැඩසටහන වුණත් අපේ TV9 අපේ පන්සල වැඩසටහන ඔස්සේ ඔබ නරඹනකොට බොහෝ දෙනෙක් අපේ හැමදෙන්නේ මේක හමු වෙලත් නොලබා යන්න පුළුවන්. ඊළඟට අපිට පින කියන එක ගන්න පුළුවන් කමක් නැහැ. පින කියන එක කරගන්න ඕන. එතකොට තමයි ලැබෙන්නේ අපේ හැමදෙන්නේ. එහෙනම් මගේ මීළඟ ප්‍රශ්නය වෙන්නේ ඔබ වහන්සේට තව පුංචි කාලයක් අපිට යොමු වෙලා තියෙන්නේ. නමුත් අපේ බොහෝ දෙනෙකුගේ තියෙන මෙන්න මේ අඩුපාඩුකම් නිසා Taman නොදැනුවත්වම අර අපේ හාමුදුරුවෝ වගේ අවබෝධයක් නැතුව කියන එක Taman නොදැනුවත්වම මහා අගාධයකට වැටිලා අපේ හාමුදුරනේ. දැන් පහුගිය දවස්වල අපි දැක්කා සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් තුලත් ඒ ගැන සාකච්ඡාවට බඳුන් වුණා. අපේ හාමුදුරනේ මේ තමන්ව දසමාසයක් කුසේ දරාගෙන අම්මා මේ ලෝකෙට බිහි කරනකොට අම්මයි තාත්තයි එකතු වෙලා කරපු අප්‍රමාණ මෙහෙය කැපකිරීම ඒක අපිට කියන්න පුළුවන් කමක් නැහැ. සමාජය දැනුවත් කරන්න ඕන. කොහේවත් හදලා නැහැ අපි හාමුදුරනේ මේ පැත්තෙන් ලේ දැම්මහම මේ පැත්තෙන් කිරියන මැෂිම. ඒ අම්මා විතරයි. ඒ අකුරු තුන ගැන තේරුම් නැති, දන්නේ නැති අය බොහෝ කෙනෙක් අපේ සමාජයේ ඉන්නවා. අද ඔබ දකින්න නැති අපේ හාමුදුරනේ ඔබ වහන්සේගෙන් මට ආවේගශීලී පිළිතුරක් ඕන මේකට. ආවේගශීලීව කියලා මම ආමන්ත්‍රණය කරන්නේ දැනෙන්න අපේ සමාජයට කියන්න ඕනි කාරණාවක් මේක. තමන්ගේ තාත්තට ගහලා තමන්ගේ තාත්තව එලවලා අර ඇවිද ගන්න බැරි වයෝවෘද්ධ තාත්තගේ අතින් ලේනවා ඉදල් පාරක් ගහනවා. මේක සමාජයක වෙන්න පුළුවන් දෙයක්ද? බුදුහාමුදුරු තුන් වරක් වැඩපු රට සමාජයේ බහුතරයක් දෙනා හොඳයි. මේ කීප දෙනෙකුගේ තියෙන යම් යම් ගැටුකාරී තත්වයන් ඔබ වහන්සේ දකින්නේ කොයි ආකාරයකටද? පින්නත් චාමිදු මහත්තයා ලේ කිරි කරලා පොවන්න පුළුවන්නේ රත්තරන් අම්මට විතරයි. ඒ වගේම තමයි රත්තරන් තාත්තා කෙනෙක් කරන කැපකිරීම ආ වෙන කිසිම පුරුෂයෙකුට කරන්න බෑ. අපිට මතකයි අපි පුංචි කාලේ අපි නිමාඩු වෙන්නේ කවද්ද කියලා තමයි බලාගෙන ඉන්නේ. පළමු වාරේ ගෙදරට යන්න අපි මාසෙකට කලින් ඉඳලා අපි ඉන්න යාළුවෝ ටික එකතු වෙලා කතා වෙනවා. මං ගෙදර ගිහිල්ලා මේ විදියට තමයි කරන්නේ. මේ විදියට තමයි එක්කෝ අපේ මහියංගනේට ගිහිල්ලා කොහේ හරි ගෙදර කට්ටියත් එක්ක ගිහිල්ලා අපි පන්සලේ ඉඳලම කතා වෙනවා. ඔන්න විභාගෙත් ඉවරයි. විභාගෙත් ඉවරලා ටක් ගාලා සර් කෙනෙක්ගේ ෆෝන් එකක් අරගෙන හාමුදුරුලාට බයයි. අපේ පුංචි හාමුදුරුවෝනත් එහෙමයි. අපේ සංස්කෘත උගන්නන හාමුදුරුවෝට පාලි උගන්නන හාමුදුරුවලාට අපි ටිකක් බයයි. ඒකින්ද සර්ලා අපෙත් එක්ක ගොඩක් හිතවත්. ඉතින් ওই සර්ලාට අපි ගිහිල්ලා කිව්වම ගෙදෙට්ට කෝල් එකක් අරන් දෙන්න කිව්වම සර්ලා අනුකම්පා කරලා අපිට තියෙන ආදරේ හින්දා අපිට මේ දේවල් ඉෂ්ට කරලා දෙනවා. ඉතින් ගෙදෙට්ට කියනවා හෙට නිමාඩු දෙනවා. ඒකින්ද හෙටම එන්න. පහුවදාම නිමාඩු දෙන්න පහුවදාම අපි ගෙදර යන්න. ඉතින් ගෙදරින් එනකන් අපි ගැන මග බලාගෙන ඉන්නවා. ඉතින් ගෙදර ආපුහම පස්සේ පාන්දරම ගෙදරින් පන්සලට ආපුහම පස්සේ පාන්දරම පන්සලෙන් පිටත් වෙලා යනවා. ඒ ගිහිල්ලා අපි මතකයි පුංචි කාලේ පාරේ අයිනේ අපි පාන්දර හිටගෙන ඉන්නකොට බස් එක වේගෙන් ඇවිල්ලා නවත්තනවා. සිවුර දැක්ක ගමම ආයෙ රේස් කරලා යනවා. නවත්තන්නේ. ඉතින් අපි කරන වැඩේ තමයි අපිට පුංචි කාලේ මතකයි එතන තියෙන ලොතරයි කූඩුව එහා පැත්තේ හැංගිලා ඉන්නේ. හැංගිලා තමයි ආයෙ එළියට එන්නේ වාහනේ මේ බස් එක ආපු ගාම නගින්නේ. එතකොට තමයි බස් එකට නංග ගන්නෑ. ඉතින් ඔහොම ගෙදර ගිහිල්ලා ඉතින් අම්මගේ
තාත්තගේ සෙනෙහස මැද්දේ ඉතින් අම්මා අපිට රසට බත් ටික උයලා දෙනවා. මාළු කෑල්ලක් දුන්නත් අපිට හොඳට මතකයි ඒ මාළු කෑල්ලේ කටු අයින් කරලා මගේ පොඩි සාදු පරිස්සමට කන්න ඕන. අර කටු ටිකත් අයින් කරලා මගේ අම්මා මට කියනවා මගේ පොඩි සාදු කටු ඇනී පරිස්සමට. බලන්නකෝ ඒ වගේ ආදරයක් වෙන කවුරු හරි දෙයිද කියලා. ඉතින් ඔහොම දවස් 4ක් 5ක් 6ක් ඉඳලා ආයේ ගෙදර ඉඳලා දහවට අංගුවේ එනකොට කඳුළු පුරවගෙන එනවා අඬන්න බෑ. ඇඬුවොත් එහෙම මිනිස්සු අපිට hina වෙනවා. ඒක නිසා අපි 18 අංගුවේ එනකොට අඬ හිතින් අඬ එනවා අනේ අම්මා දාලා ආවා නේද කියලා. ඉතින් මම දන්නවා අම්මා නැති අඩුව හාමුදුරුවෝ කෙනෙක් වෙච්ච මම හොඳට දන්නවා. තාත්තා නැති අඩුව හාමුදුරුවෝ කෙනෙක් වෙච්ච මම හොඳට දන්නවා. මම අවුරුදු 7න් 8න් මහණ වුණේ. ඒක නිසා අම්මෙක් නැති අඩුව තාත්තෙක් නැති අඩුව හොඳටම දන්නේ පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවෝ. ඉතින් ඒ අම්මගේ තාත්තගේ සෙනෙහස ලබන්න පින්වත්නි පින් කරන්න ඕන. මේ සංසාරේ අම්මලා තාත්තලා නැති ඕන තරම් දරුවෝ ඉන්නවා. නමුත් අම්මලා තාත්තලා ඉන්න දරුවෝ සමහර කට්ටිය මම දැක්ක ඔය ඔබතුමා කියන වීඩියෝ එකත් ඒ තාත්තට ලේ එන්න ගහනවා. කල්පනා කරන්නකෝ මීට අවුරුදු 10කට 20කට කලින් ඒ තරුණ දරුවා හදන්න ඒ තාත්තා කොයි තරම් දුක් විඳින්නේ නැද්ද කියලා. දැන් කාලේ නම් අර ඇප්ලිකේෂන් එක දාගත්තාම ඕන තරම් තියෙනවා ට්‍රීවිල් එකක් ළඟට ගෙන ගන්න. නමුත් අපි පුංචි කාලේ ට්‍රීවිල් එකක් අපිට දකින්න හම්බෙන්නේ කලාතුරකින්. එහෙම නැත්නම් ගමේ ඉන්න සල්ලිකාර කට්ටිය ගාව තිබ්බ වාහනයක් වගේ තමයි ට්‍රීවිල් එක. ඉතින් එහෙව් කාලයක අපිට ලෙඩක් දුකක් හැදුනහම අපේ අම්මා අප්පච්චි අපි අරගෙන යන්නේ පයි. එහෙව් කරපු අම්මට තාත්තට ওই විදිහට සලකනවා නම් කියන්න තියෙන්නේ පින නෙවෙයි කරුණයි. ඉතින් අනික තමයි මහත්මයා අපි දැනගන්න ඕන පින්මද පුතුන් සියයක් ලදවත් නිසරෝ ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ ඊතාගරු. දරුවෝ හැදුවට වැඩක් නැහැ. දරුවන්ට ගුණධර්ම ආකල්ප කියලා දෙන්න නැත්නම්. අනික තමයි දැන් අපි දකිනවා මීට අවුරුද්දකට විතර කලින් සිදුවීමක් සිද්ධ වෙනවා හරියට මෙන්න මේ වගේ. වෛද්‍යවරයෙක් වෙන්න දැනුම තියෙනවා. ඒ වගේම තමයි වදසත්කම් කරන්න ඊළඟට දරුවෙක් ලෝකයට එළිය දකින්නකොට ඒ දරුවා ලෝකයට ඒ බඩේ ඉන්න දරුවා එළියට ගන්න අත්දැකීමක් තියෙනවා. නමුත් ආකල්පයක් නැති හින්දා වදසත්කමක් කරනවා. ඒ කියලා කියන්නේ තවත් කෙනෙක්ගේ අකමැති දෙයක් තවත් කෙනෙක් අකමැති දෙයක් හොරෙන්ම ඒ පුද්ගලයා විසින් කරනවා. මොකද්ද හේතුව? දැනුම තියෙනවා. ඒ වගේම තමයි පළපුරුද්ද තියෙනවා. ආකල්පේ නැහැ. එතකොට අපි දැනගන්න ඕන ඒ தത്വෙට එන්න හේතුව තමයි දෙමව්පියෝ. දෙමව්පියෝ පුංචි කාලෙන් පුරුදු කරා නම් දරුවන්ට මෙන්න මේ ගුණධර්ම ටික හැදුනොත් ඔබට අනාගතේ මෙහෙම ලස්සනට ඉන්න පුළුවන්. අපිට මතකයි පුංචි කාලේ පන්සලේ හාමුදුරුවෝ අපායයි කිව්වොත් එහෙම අපි බය වෙනවා. එහෙම නේද මහත්තයා? ඉතින් අපි ඒ බයට සමනලෙක්ටවත් ගැහුවේ නැහැ. ඒ ගහන්න යනකොටම අපිට මතක් වෙනවා. නමුත් දැන් ඉන්න දරුවන්ට එහෙම කරනවා. දැන් ඉන්න දරුවන්ට ඒව නෙමෙයි උගන්වන්නේ. දැන් ඉන්න දරුවන්ට පිස්තෝලයක් දීලා වෙඩි තියපන් කියලා තමයි උගන්වන්නේ. ඉතින් එහෙව් සමාජයක අපිට අම්මට තාත්තට සලකන දරුවෝ හොයන්න පුළුවන්ද? බෑ. ඉතින් අපි තේරුම් ගන්න ඕන දෙමව්පියෝ වශයෙන් විශේෂයෙන්ම අපේ රත්තරන් අම්මලා තාත්තලාගෙන් ඉල්ලන්නේ දරුවන්ට ගුණධර්ම උගන්වන්න. බොහෝම ආදරෙන් මතක් කරන්න ඕන දෙයක් ගුණධර්ම උගන්වන්න. එහෙම නැත්නම් මේ රටේ කිසි දෙයක් දියුණු වුණාට වැඩක් නැහැ. ආසියාවේ ආශ්චර්ය වුණාට වැඩක් නැහැ. ඉන්දියන් සාගරේ මුතු ඇටේ වුණාට වැඩක් නැහැ. අපි අම්මට තාත්තට සලකන්නේ නැත්තම් දැන් බලන්න මේ අඩියක් ගානේ
මහලු මඩන් ඉදි වෙනවා. ඉතින් බෞද්ධ රටේ උදේ ඉඳලා හවස වෙනකම් බණ කියන රටේ මහලු මඩන් හදන්න ඕනද මේ රටේ? ඉතින් අපි තේරුම් ගන්න ඕන අපි යන මාර්ගයේ වැරදි. අපේ දෙමව්පියෝ වෙනම සංස්කෘතියක් මේ ලංකාවේ හදන්න හදනවා. ඉතින් දරුවන්ට ආදරේ කියලා දරුවන්ට ඕන දේවල් කරන්න ඉඩ දුන්නොත් එහෙම වෙන්නේ අර තාත්තා ගුටි කෑවා වගේ ඔබටත් කවදා හරි මහලු නිවාසයට යන්න. එහෙම නැත්නම් ඒ ඉදල් පාරකින් කනවා වගේම ඉදල් පාරක් කන්න. ඉතින් මම කියන්නේ අම්මගේ තාත්තගේ ලේසලවනවා නම් ඒ තරම් පාපකාරී කුරිරු හිත් තියෙන දරුවෝ මේ ලෝකේ නැහැ. මං හිතන්නේ ත්‍රස්තවාදීන්ටවත් එහෙම දෙයි කියලා. ත්‍රස්තවාදියා තමන්ගේ අම්මට ආදරේ. තමන්ගේ නංගිට ආදරේ. නේද? එහෙම. ඉතින් අපි තේරුම් ගන්න ඕන ඒ තැනට ළමයාපත් වෙන්න මොකද්ද හේතුව? ඒ හේතුව තමයි අපි දහමත් එක්ක නෙවෙයි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ ටීවී එකත් එක්ක. අපි ටීවී එක තමයි සරණ ගිහිලා තියෙන්නේ. දේශපාලන පක්ෂයක කවුරු හරි නායකයෙක් මේක තමයි හරි කිව්වොත් ක්‍රියාත්මක කරන්නේ. මායානායක හාමුදුරුවෝ කිව්වොත් එහෙම අනුනායක හාමුදුරුවෝ කිව්වොත් එහෙම හිට්ලර් කෙනෙක් රටට ඕන කිව්වොත් ඒක තේරුම් ගන්නේ වැරදි විදිහට. නේද? එතකොට අපි භාවිතය පිළිබඳව අපේ රටේ ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ දේශපාලන වශයෙන් අපි හැම දෙයක්ම ඒ පැත්තට නඹුරු කරගෙන මේ රට විනාශ මුඛයට ඇදගනිමින් යන්නේ. ඉතින් මම කියන්නේ මේකෙදි අපි දරුවන්ට ගුණධර්ම ඉගැන්වුවා නම් තාම පරක්කු නැහැ නේද? කෝච්චියේ හැම ස්ටේෂන් එකම නවත්වන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් බස් එක අපිට ඕන තැන අපිට නවත්ත ගන්න පුළුවන්. ඒක නිසා අපි පරිස්සමට මේ ගමන අවධානයෙන් ගියොත් අපිට පුළුවන් සාර්ථක ගමනක් යන්න. අපේ දරුවන්ගෙන් විශේෂයෙන් ඉල්ලනවා රත්තරන් අම්මගේ තාත්තගේ ලේ බිඳුවක් තියා අම්මා තාත්තා දිහා ඔරවලවත් බලන්න හොඳ නැහැ. දස මාසයක් කුසේ දරාගෙන ඒ හදපු වේදනාව ඒ ඇතිදැඩි කරන්න වේසිච්ච හැටි ඔබට තේරෙන්නේ ඔබ අම්මෙක් වෙච්ච දාට එහෙම නැත්නම් තාත්තෙක් වෙච්ච දාට. ඉතින් ඒ කැපකිරීම කරන්න පුළුවන් අපි රත්තරන් අම්මටයි තාත්තටයි විතරමයි. අපේ හාමුදුරුවෝ සිහිපත් කරපු කාරණාව ප්‍රභාකරන්ටත් සහරාන්ටත් වඩා කුරිරු හදවතක් අපේ මේ මනුෂ්‍යත්වයට පිළිලක් කරමින් තමන්ගේ තාත්තට අත උස්සපු දර්ශනය මගේ හදවතේ නම් ගැඹුරටම තියෙනවා අපේ හාමුදුරනේ. ඒ විතරක් නෙවෙයි ඔබ හොඳට මතක තියාගන්නට ඕන සමාජයේ අපි නොහිඳින නොහිතන ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි බුදු දහම කියලා කියන්නේ. ඔබ කරන හොඳ නරක අපේ හාමුදුරුවෝ අපිට පැහැදිලි කරලා දුන්න ආකාරයට ඔබේ පසුපස්සේ එනවා. ඔබ නොදැනුවත්වම ඔබ කරගන්න පාපයට ඔබ කරගන්න වරදට දඬුවම ඔබට කවදා හරි මෙදෙන්න සිද්ධ වෙනවා. අපි හාමුදුරනේ මම එක ප්‍රාර්ථනාවක් කරනවා අද මේ වැඩසටහන මූලික කරගෙන අපි හාමුදුරන්ගේ කාරණා දහම් කරුණුත් එක්කම ගෙදරකට අම්මා තාත්තා බරක් නම් වයසට යනකොට ඒ මිනිසුන්ට මොකවත්ම කරගන්න බැරි වෙන අවධිය අම්මා තාත්තා දෙන්න වයසට නොයන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අපි හාමුදුරනේ. ඒක මහා පුදුම දෙයක්. ඒ නිසා අපි හාමුදුරනේ අපේ සාකච්ඡාව අවසන් කරන අවසාන විනාඩියට ඇවිල්ලා තියෙන්නේ. ඔබ වහන්සේ සමග අපි කතා කරේ කාලීන සාකච්ඡාවක්. ටීවී9 අපේ පන්සල වැඩසටහන ඔස්සේ. ඒත් එක්කම අපේ හාමුදුරනේ අවසාන මිනිත්තු කිහිපය තුළ ඔබ වහන්සේ අපට පහදා දෙන්න ව්‍යසනයක් රටේ ක්‍රියාත්මක වෙලා මේ වෙනකොට ඒක දරුණු තැනකටපත් වෙන්න කාරණා සිද්ධ වෙලා තියෙනවා. අපි හඳුන්නේ පොදුවේ ඔබ වහන්සේට මේ සාකච්ඡාව තුළ පුද්ගල ජීවිතයේ ගොඩනගා ගත යුතු ආකාරය පිළිබඳව ඉදිරිපත් කරන්න තියෙන අවසාන පණිවිඩය අපි සමාජගත කරමු. පින්වත් චමදු මහත්තයා අපි කවුරුත් මැරෙනවා. මං අපවත් වෙනවා. නමුත් මම මැරුණහම් පස්සේ මොකෙක් වෙයිද කියලා මට කියන්න බෑ. නමුත් අපි මතක තියාගන්න ඕන ඊළඟ ආත්මෙ මම බල්ලෙක් වුණොත්
මට කටින චීරයක් පූජා කරන්නද? මම දානයක් සංඝික කරලා පූජා කරන්නද? බුදුහාන්ට දන ගහලා මල් වට්ටියක් පූජා කරන්නද? බෑ. මම පෙරේතෙක් වුණොත් එහෙම මම එක අසුචි වලක් ගාවේ ඉඳී මම පණුවෙක් වුණොත් එහෙම අසුචි වලකින්. ඉතින් අපි ඕක තේරුම් ගත්තා නම් මේ සසර තියෙන අධික බය මට දැනුණා නම් මට පුළුවන් මේ සසරින් ගොඩ යන්න. මම යන්න ඕන නැහැ රහත් වෙන්නම කියන තැනට. නමුත් මට පුළුවන් මේ ආත්ම භවයේදීවත් සිල්වත් භික්ෂුවක් වෙන්න. ඔබට පුළුවන් සිල්වත් පුද්ගලයෙක් වෙන්න. ඒකට බැඳීමක් අත්තරින්න ඕන නැහැ. බැඳීමක් කියන එකක් අපිට තිබ්බට ප්‍රශ්නයක් නැහැ. බැඳීම් අනවශ්‍ය විදිහට ඇති කරගන්න. තමන්ගේ බිරිඳත් එක්ක තියෙන බැඳීම එහෙම්මම තිබිලා තවත් බැඳීමක් පටන් ගැනීම තමයි දුක. නේද? දැන් මං ගත්තොත් මට එක බිල්ඩිමක් තියෙනවා නම් එක දුකක්. බිල්ඩින් 10ක් තියෙනවා නම් දුක් 10ක්. එහෙම නැත්නම් ඊට වඩා විශාල වශයෙන් තියෙනවා නම් ඒ ආකාරයෙන්ම දුක විහිදිලා යනවා. ඒක නිසා මම ඔබට යෝජනා කරන්නේ අපිට පුළුවන් මේ සසර ගමන තියෙන අධික බය තේරුම් ගන්න. ඒකට අපි පොඩි දෙයක් ක්‍රියාත්මක කරන්න. ඒ තමයි මේ යන විදියටම අපේ ජීවිතය හරියට ක්‍රියාත්මක කරන. අපි ප්‍රශ්නවලට මුහුණ දෙන විදිය තමයි වැදගත්. සමහර අය ප්‍රශ්නවලට මුහුණ දෙනවා ඒ මුහුණ දෙනකොට 1 2 වෙනවා. සමහර වෙලාවට ඊට වැඩි. දැන් අපි දැක්කා අර මීට ටික කාලයකට කලින් SI මහත්තයා කෙනෙක් ජීවිතේ නැති කරගත්තා. එතනදී උනේ මේ වගේ දෙයක් නේ. එයා වෙන කෙනෙක් ජීවිතක්ෂයට පත් කරොත් බේරෙන්න බෑ කියලා මේ ලංකාවේ දන්නවා. දේශපාලඥයෝ බේරිලා ඉන්නවා. නමුත් මේ සිවිල් පුද්ගලයෙක් වෙනත් කවුරු හරි මරණයට පත් කරොත් බේරිලා ඉන්න එක බොරුවක්. එයා ඒක හොඳටම දන්නවා. එයා දන්නවා පරීක්ෂණ කරන විදියක් දන්නවා. පරීක්ෂණය කරන විදියක් දන්නවා. එයා ඒ පිළිබඳ දීර්ඝ කාලීන අත්දැකීම් තියෙන කෙනෙක් නිසා තමයි උපපොලිස් පරීක්ෂක කියලා කියන්නේ. ඉතින් දීර්ඝ කාලයක් ඔහු ඒ විදිහට කටයුතු කරත් නමුත් එතනදී ඔහු කරපු ක්‍රියාව මෝඩ ක්‍රියාවක් වෙන්නේ ඔහුගේ තියෙන දැනුම මෝඩ හින්දා නෙමෙයි. ඔහුට දැනුම තියෙනවා. ඔහුට තියෙන මෝඩකම තමයි සසර පිළිබඳව අවබෝධයක් නැතිකම. ඊළඟ ආත්මේ මිනිස්සෙක් මැරුවොත් ආය මනුෂ්‍යාත්මයක් ලබන්න කල්ප ගානක් යනවා කියලා ඔහු තේරුම් ගත්තා නම් කවදාකවත් ඔහු ඒ ගෑල්ළමයව මරණයටපත් කරන්නේ නැහැ. ඉතින් අපි ධර්මයත් එක්ක හිටියානම් ඒ පුද්ගලයා ධර්මයත් එක්ක හිටියානම් කවදාකවත් ඒ ගැහළු ළමයාව ඝාතනය කරන්නේ නැහැ. ඉතින් අර දැනුම තිබ්බට මදි අර සසර පිළිබඳ දැනුම නැත්තම් අපි තාමත් අසරණයි. අපි හැම ආත්ම භවයක කියා ඉඳී අපි අසරණ වෙලා වගේ හිතර දැනෙනවා බුදුහාමුදුරුවෝ. ඔක කියලා වැඩක් තියෙනවා. මේක හැමදෑම කියා ඉඳලා අපි මේ හැම ආත්ම භවයක බෞද්ධෙක් වුණා කියා ඉඳලා වැඩක් නැහැ. තමන්ගේ ක්‍රියාව තිරිසන් පැත්තට යනවා. අපි අනුගමනය කරන්නේ තිරිසන් ක්‍රියාවක් නම් අපි බෞද්ධ වුණාට වැඩක් නැහැ. දැන් මගේ බණහන ගොඩක් මුස්ලිම් අයත් ඉන්නවා, ක්‍රිස්තියානි අයත් ඉන්නවා. ඉතින් එයාලා මේ ධර්මයට එනකොට මහින් අහනවා හාමුදුරනේ අපි බණ ඇහුවට කමක් නැහැ. අපි බණ ඇහුවට කමක් නැහැ. ඉතින් පෙන්නත් චමිතු මහත්තයා බුදුදහම කියලා කියන්නේ ආගමක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ බෞද්ධයෝ ආගෙන බණ කිව්වනම් ලංකාවෙත් බෞද්ධයෝ නැහැ, ලෝකෙත් බෞද්ධයෝ නැහැ. ඉතින් ඒක නිසා
මේ බුදු දහම කියන එක දර්ශනයක්. මේ දර්ශනය ඕන කෙනෙකුට අධ්‍යයනය කරන්න පුළුවන්. අහන්න පුළුවන්. ඉතින් මේ ධර්මයේ තුල තියෙන්නේ සත්‍ය. එහෙනම් අපි අවබෝධ කරගන්න ඕන මොකද්ද? සත්‍ය. ඉතින් සත්‍ය තමයි අපි පිළිගන්න ඕන. සත්‍ය පිළිගත්ත දාට අපිට යහපත්ව මේ ජීවන ගමන් කරන්න පුළුවන්. මම ඔබට අවසාන වශයෙන් යෝජනා කරනවා ඔබ පුළුවන් තරම් ධාර්මිකව කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ කරන හැම කටයුත්තක්ම සමාජ විරෝධී වෙන්නේ නැතුව පුළුවන් තරම් ධාර්මිකව ඒ ගමන යන්න බලන්න. එතකොට ඔබට පුළුවන් මේ සංසාර ගමන ඉක්මනින්ම අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ ගමන සාක්ෂාත් කරගන්න. ඒ ප්‍රාර්ථනාව කරන මම හසලක සුමිත් හාමුදුරුවෝ. හිමියන් මාගේහි දහසක් මල් පිබී දේවා සරසවි කුමරි මා පාවැඳ නික්මේවා වරදක් වුණානම් එය ඉවතට යොමවා සරණයි තුනුරුවන් සරණයි මම නවතිනවා සරණයි තුනුරුවන් සරණයි මම නවතිනවා සරණයි තුනුරුවන් සරණයි මම නවතිනවා. සාදු වන්දනා පැදි පින් සිත් පවුනිවා වන්දිමු නමදිමු බැති සිතින් උතුම් ශ්‍රී සම්බුදු පියා මල් මිටක් බැඳි අතදරා පුදමු පුද සුරදන නමා සාදු සාදු අපිත් නමදිමු අපේ පන්සල වන්දනා බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි